අයිබෝන් අද අපි සිවිල් ඉංජිනේර් YouTube channel එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් හරියටම කියවන්නේ. ඒකේ තියෙන ඩීටේල් එකකින් එක හරියටම බලාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න යන්නේ. මොකද ස්ට්‍රක්චරල් ඉංජිනේර් එහෙම නැත්නම් නිර්මාණ සැලසුම් ඉංජිනේරුවා කොච්චර දුරට සාර්ථකව තමන්ගේ ස්ට්‍රක්චරල් ඉංජිනේර් නිර්මාණය කරත් ඒ ඩ්‍රොයින් එක හරියට කියව ගන්න බැරි වීම නිසා ගොඩක් ඩිස්පියුට්ස් ඇති වෙන්න පුළුවන්. බිල්ඩින් එක හදද්දී විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. එයාට තමන්ට තේරෙන විදිහට හදපුවම ගොඩක් වෙලාවට ඩ්‍රොයින් එක කියවලා තියෙන්නේ ඒක නෙවෙයි වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි හිතුවා කොහොමද ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එක හරියට කියවන්නේ, මොනවාද ඒකේ අඩංගු තොරතුරු, ඒකෙන් ගන්න පුළුවන් විශේෂ තොරතුරු මොනවද, ඒකට අනුව හරියටම ස්ට්‍රක්චරල් ඩිසයින් එකට අනුව බිල්ඩින් එකක් ඩිසයින් නිර්මාණය කරන්නේ, කන්ස්ට්‍රක්ෂන් කරන්නේ කොහොමද කියන එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුවා. මේක ගොඩක් වෙලාවට ටෙක්නිකල් සිවිල් ඉංජිනේර්ස්ලාට, ටෙක්නිකල් ඔෆිසර්ස්ලාට ඒ වගේ මේ ගැන විශේෂ දැනුමක් තියන අයට ගොඩක් වැදගත්කමක් නැති වෙයි. නමුත් බාසුන්න හේලා ඒ වගේම මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සුපර්වයිසර්ස්ලා සහ ටෙක්නිකල් දැනුම පොඩ්ඩක් අඩු අයට මේකෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ඔයගලන්ට හරියටම කන්ස්ට්‍රක්ෂන් එක කරන්න පුළුවන් ඩ්‍රොයින් එකක් කියවලා මේ වීඩියෝ එක බලුවයින් පස්සේ මම මේ සඳහා උදාහරණ ඩිසයින් එකක් අද යොදා ගන්න හිතුවා. මේක ඉතාමත් ඔඩ් ෂේප් එකක්. ඒ කියන්නේ හතරැස් නොවන වෙනස්ම හැඩයක ඉඩමකට ඩිසයින් කරපු ටිකක් ගම්බද පළාතේ තියෙන පොල්වත්තක් අභියස තියෙන විශේෂ වෙනස් හැඩයක ඉඩමකට ඩිසයින් කරපු ගෘහ නිර්මාණ ශිල්පියා මේකේ විහාන් කරුණානායක තෝසින් මේකේ විශේෂ වශයෙන් නිර්මාණය කරලා තියෙනවා. පැරණි ලක්ෂණ අඩංගු කරලා නමුත් නවීනත්වයක් කැටි කරගෙන හදපු වෙනස් විදිය නිර්මාණයක්. කාමර 6කින් යුක්ත තට්ටු දෙකේ නිර්මාණය. තට්ටු දෙකක් කියවට මේ දෙවෙනි තට්ටුවේ අඩංගු වෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ පමණයි සහ පුංචි ආලින්ද කොටසක්. ඒකෙන් මේකට වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා. අපි බලමු මේක වෙනස් කන්සෙප්ට් එකක නිර්මාණය. අපි මුලින්ම යමු ආකිටෙක්චරල් ඩිසයින් එකට. ආකිටෙක්චරල් ඩ්‍රොයින් එක බලලා අපි ඊළඟට ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකට ගිහිල්ලා ඒකේ මොනවද තියෙන්නේ කියලා කතා කරමු. රයිට්. මේකේ තියෙන්නේ අමුතුම හැඩේ ඉඩමක් කියලා මම කිව්වා. මෙන්න මේ ආකාරයට පාර තියෙන්නේ. මේක වැලි පාරක්. මෙතනින් ඉඩම මෙහෙම ගිහිල්ලා මේ වගේ හැඩයකට ගිහිල්ලා ඔහම ඇවිල්ලා ඔහම ඇවිල්ලා. ඊට පස්සේ මේ ඉඩම මෙතනින් මෙහෙම කොටසකුත් එක්ක මෙහෙම ගිහිල්ලා මෙතනින් කොටසක් එක්ක මේ විදිහට තියෙනවා. ඊටමත් වෙනස් ආකාරයකට මේ නමුත් මේක පර්චස් 77ක් විතර තියෙන ටිකක් විශාල ඉඩමක්. ඉතින් මේකේ අභියෝග වෙලා තියෙන ගෘහ නිර්මාණ ශිල්පියාට මේ පාරට විශේෂ පෙනුමක් ලබන්න ඕනේ ෆ්‍රන්ට් view එක මේ බිල්ඩින් එකේ. එතකොට මේකේ ක්ලයන්ට් ඉල්ලලා තියෙනවා විශේෂ කණු ගොඩක් තියෙන ඉතා දිගු ආලින්දයක් තියෙන. ඉතා දිගු ආලින්දයක් තියෙන අමුතු විදිහේ පෙනුමක් ඕනේ කියලා මේ ගෘහ නිර්මාණ ශිල්පියා. එතකොට මෙයාට මේකට ෆේස් කරන්න වුණා මේ පාරට සමාන්තර විදිහට මේ ගෙදර මූණ දා ගන්න ඕන. ඒ වගේම මේකේ කොටු නිර්මාණයක් කරොත් මේ ගොඩක් තැන්වලින් ඉඩ මදි වෙනවා, සමහර තැන්වලින් ඉඩ වැඩි වෙනවා. මේකට ගැලපෙන්නේ නැහැ ඉඩමට. කොහේ හරි තියෙන එකක් ගෙනලා දැම්මා වගේ එනවා. ඒකයි අපි හැම වෙලෙම ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවාම ඩිසයින් එකක් කරගන්න ඕනේ කියන්නේ. එතකොට මෙයා මේ අතට ග්‍රිඩ්ස් නිර්මාණය කරලා තියෙනවා. ග්‍රිඩ්ස්. ඊළඟට තවදුරටත් මේ අතට සමාන්තර ග්‍රිඩ්ස් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ඊට අමතරව මේ අතටත් සමාන්තර ග්‍රිඩ්ස් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ඉඩමේ හැඩයට සමාන්තරව මේ ග්‍රිඩ්ස් අරන් තියෙනවා. මේ ඉරට සමාන්තරව අපිට ෆේස් එකට සමාන්තරව තව ග්‍රිඩ් එකක් අරන් තියෙනවා. මේ ඉඩමේ බෑක් ලයින් එක. ඒකට සමාන්තරව තව ග්‍රිඩ් එකක් අරන් තියෙනවා. මේ ග්‍රිඩ් වල ගිහිල්ලා ටිකක් වෙනස් හැඩේ නිර්මාණයක් මෙයා කරලා තියෙනවා. නමුත් ඒකෙන් මෙන්න මේ වගේ හැඩයක් තමයි දල වශයෙන් එන්නේ. නමුත් මේකේ අන්තර්ගතය ඊටාම සුපිරියට නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ඉඩවල් සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා හොඳට යුටිලයිස් කරන්න පුළුවන්. මේ අවශ්‍ය ෆ්‍රන්ට් view එකත් අපූර්වට මේ ගෘහ නිර්මාණ ශිල්පියා අරන් තියෙනවා. අපි යමු ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයට. මේ ඇවිල්ලා ස්ට්‍රක්චරල් ඩිසයින් එකේ ඩ්‍රොයින් එකේ අඩංගු කරලා තියෙනවා මේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඩ්‍රොයින් එකත්. මෙන්න අපි මේ පෙන්වපු නිර්මාණය. අපි මේක zoom out කරමු ඔබට දැක ගන්න ලේසි වෙන විදිහට. right මම focus කරන්න. right මෙන්න නිර්මාණය. මෙන්න මෙතනින් තමයි
මේ පාර යන්නේ. මේ තියෙන්නේ පාරේ ලයින් එක. හරි. එතකොට මෙයාට මේක ෆේස් කරලා විශේෂ පෙනුමක් ඕනේ කියලා කිව්වා. මේ ඒකයි අරන් තියෙන්නේ. මේ ඉදිරිපස තියෙන විවිධ යොදා තියෙන විවිධ කණු. ඉදිරිපස ෆිනිෂින් වහලයක් ගහලා ඒ වහලේ කණුව ෆ්ලෝ එකෙන් එළියට අඩියක් එකමාරක් විතර පන්නලා තමයි දාලා තියෙන්නේ. ඒකෙන් මෙහාට යොදන ස්ට්‍රක්චර් එකක තමයි මේ වහල නිර්මාණය කරන්නේ. ඊළඟට මේ ක්ලයන්ට් මෙන්න මේ පැත්ත උතුරු දිශාවට ප්‍රධාන දොර අවශ්‍යයි කියලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට ෆේස් කරලා තිබ්බත් නිවසේ මෙන්න මෙතනින් එහෙම ත්‍රිකෝණාකාර ගැට්ටක් හිටලා මෙන්න මෙතන ප්‍රධාන දොර නිර්මාණය කරලා තියෙනවා උතුරට ෆේස් කරලා. එතකොට ඒකට සමාන්තරව මෙයා මේ විදිහට ඉස්සරහා කොටසක් නිර්මාණය කරලා තියෙනවා. මෙතන ගහක් වවන්න පුළුවන් ත්‍රිකෝණාකාර කොටසක් එක්ක මේ කොටසට වහලේ මේ ආකාරයට වදින්නේ. මෙතනින් අපිට වාහනයක් පාක් කරන්න පුළුවන් පාකින් ස්පේස් එක මේ විදිහට දීලා තියෙනවා. මේ පාකින් ස්පේස් එකෙන් පඩි 3ක් නැගලා මෙන්න මේ ඉදිරිපස කොටසට යන්න පුළුවන්. එතනින් මේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මේ මුළු ගෙදරම අඩි 2ක් භූමියෙන් උස්සලා තමයි හදලා තියෙන්නේ. ඒකෙන් ඒ රොයල්ටි ලුක් එක පෙනුම ගන්න පුළුවන් කියලා ගෘහ නිර්මාණ ශිල්පියා විශ්වාස කරලා තියෙනවා. එතකොට මේ එළිය මේක ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා අඟල් 6ක් උඩින් තමයි මේ ඉස්සරහා පාකින් පෝච් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ පඩි 3ක් නගිනවා. ඒ කියන්නේ අඟල් 6 3ක්. ඒ කියන්නේ අඩි 1මාරක් නගිනවා. ඒ කියන්නේ පොළවේ ලෙවල් එකෙන් අඩි 2ක් ඉහළ තමයි මේ මුළු නිවසම පිහිටලා තියෙන්නේ. නමුත් මෙතන එක කොටසක් මෙතනින් පඩියක් බහින්න තියෙනවා. පඩි 2ක් බහින්න තියෙනවා. ඒ කියන්නේ අඩියක් බහින්න තියෙනවා මේ කෑම කාමරයේ අඩංගු ප්‍රදේශයට. ඒ වගේ මෙතනින් පඩියක් නගින්න තියෙනවා මේ කුස්සියට. ඒ කියන්නේ මේ කුස්සියට මේ අඩි 2ක් උස මුළු ගෙදර ඉඳන් මෙතෙන්ට යද්දි පඩියක් බහින්න තියෙනවා. ඒ කියන්නේ අඩියක වෙනසක් තියෙනවා. එතකොට ලෙවල් 3කට නිර්මාණය කරලා තියෙනවා. ඒකේ ලස්සන පෙනුමක් ලබා ගැනීම සඳහා මුළු නිවසම සමස්තයක් වශයෙන් ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා අඩි 2ක් උඩින් පිහිටන්නේ. ඊළඟට මෙතන මැද මිදුලක් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ එන්ට්‍රන්ස් එකේ මේ පඩිපෙළ ගාවින්ම ලස්සන පොන්ඩ් එකක් ත්‍රිකෝණාකාර හැඩයට නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ප්‍රධාන දොරෙන් උළුවස්සෙන් ඇතුල් වුණාට පස්සේ මේ ටික ඔක්කොම ලිවින් එක. එතකොට මේ ලිවින් එකට ඕපන් වෙලා තියෙන්නේ මේ ඕපන් එක. මෙතන ගොඩක් වෙලාවට අරලිය ගස් හෝ මෙතන ලෑන්ඩ්ස්කේපින් එකක් සඳහා යොදා ගන්න බුදු පිළිමයක් තියන්න හරි. ඒ වගේ ලස්සන දෙයකට මෙතනින් නම් බලද්දී තේන විදිහට මෙන්න මෙතනින් ස්ටෑකේස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඇතුළත ස්ටෑකේස් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේව දෙකක් දාන්න හේතුව වෙලා තියෙන්නේ මේක විසිත කාමරයට ලිවින් රූම් එකට මේක විසිබල් හොඳට පේනවා. මේක ඒ ලස්සන ගන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඩයිනින් ඒරියා එකට උඩින් ටීවී ලොබි එක එහෙම නැත්නම් මූවි ලොබි එක නිර්මාණය කරලා තියෙනවා. ඒක අඩි 7ක 8ක වගේ උසකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කොටස ලස්සනට මේ විසිත කාමරයට පේනවා. මොකද තනි වහලයක් මේකට වදින නිසා. මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන්නේ ගෙදර නිවසේ කවුරු හරි ඉදිරිපස ඉන්නවා නම් ඔහුට නොපෙනී මාස්ටර් බෙඩ්රූම් එකට නගින කෙනෙක් නගින්න ගෙදර ගෘහණියට හෝ ගෙදර කෙනෙකුට අවස්ථාව සැලසන්න තමයි මේ පඩිපෙළ. ඒක ඩයිනින් රූම් එකෙන් දීලා තියෙන්නේ. ඒක මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් මාස්ටර් බෙඩ්රූම් එක පැත්තට යනවා. එතකොට මේකේ බිම් මහලේ ඔක්කොම කාමර 5ක් අඩංගු වෙනවා. එකක් මෙන්න මෙතන තියෙනවා. අනිත් රූම් එක මෙතන තියෙනවා. ඊළඟට මෙතන පුංචි ලොබි එකක් වගේ කොටසක් ගිහිල්ලා මෙතන රූම් එකක් තියෙනවා. මේක ඇත්තටම ඔෆිස් රූම් එකකට ගන්නත් පුළුවන්. මෙතන තව රූම් එකක් තියෙනවා. මෙතන තව රූම් එකක් තියෙනවා. මේක යුටිලිටි ඒරියා එකක් විදිහට වෙන් කරලා තියෙනවා. ඒතකොට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බාත්රූම් එක මෙන්න මෙතනට දීලා තියෙනවා. එතනනුත් ගාඩන් එක හොඳට පේන්න ගාඩන් එකට බහින්න පුළුවන් පඩි යොදපු එක්සිට් එකක් එළියට එක්සිට් එකක් දීලා තියෙනවා. ඒතකොට මෙතනින් ගාඩන් එක ලස්සනට අප්‍රෝච් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඩයිනින් රූම් එකෙන් පැන්ට්‍රි එකට ගිහලා පැන්ට්‍රි එකෙන් පඩියක් නැගලා කිචන් එකට යන්න තියෙන්නේ. කිචන් එකේ ඩර්ටි කිචන් එකක් මේගොල්ලෝ සපයලා තියෙනවා. ඩර්ටි කිචන් එකේ එළිය කිචන් යාඩ් එකක් දීලා තියෙනවා. මේක ඕපන් එළියට. ඒ වුණාට මේකට වහලට ස්ලැබ් එකක් වදිනවා. මේක අපිට කොස් කෙඩියක් කපා ගන්න, ඒ වගේම ගෙදර කුස්සියේ එළියේ ඉඳන් කරන වැඩකට මේක යොදා ගන්න පුළුවන්. මේක තමයි ආර්කිටෙක්චරල් නිර්මාණයේ බිම් මහලේ සැලැස්ම. අපි යමු උඩු මහලට. උඩු මහලේ මොනවද තියෙන්නේ කියලා බලමු. right.
තව පොඩ්ඩක් zoom කරන්න. right මේ තියෙන්නේ බිම් මහලේ සැලැස්ම. උඩු මහලේ සැලැස්ම. බිම් මහලේ මෙතනින් අපි ඇතුල් වෙලා මේ පඩිපෙලින් අපිට උඩ නගින්න පුළුවන් කියලා කිව්ව ටීවී ඒරියා එකට. ඒ වගේ මේ ටීවී ඒරියා එකෙන් නැවත පඩි 5ක් නැගලා මෙතනින් මාස්ටර් බෙඩ්රූම් ඒරියා එකට යන්න පුළුවන්. මේ මාස්ටර් බෙඩ්රූම් එක මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන පොඩි එළිය ලිවින් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට බැල්කනි එකක් යොදලා තියෙනවා. ඒ වගේ මේ මාස්ටර් බෙඩ්රූම් එකේ මෙතනින් ඩ්‍රෙසින් එකට ගිහිල්ලා ඩ්‍රෙසින් එකෙන් වොෂ්රූම් එකට යන්න පුළුවන්. වොෂ්රූම් එකේ එළියේ වොෂ් යාඩ් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේක බිත්තියකින් වැහෙන නිසා ඉස්සරහට විසිබල් නැහැ. ඒ වගේම මෙතන තියෙන ගාඩනින් ভেජිටේෂන් එකට අනිවාර්යයෙන්ම පොඩි විසිබිලිටි එකක් තියෙනවා. ඒ වගේම එළියෙන් නගිනවා නම් ටීවී ඒරියා එකට මෙහෙම නගින්න පුළුවන්. ඒක අඩි 8යි අඟල් 7කින් නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් නගින්න පුළුවන්. මේ ඔක්කොම විසිබල්. මේක එළියේ ඉඳන් මේකට දකින්න පුළුවන්. ඊටාම ලස්සන view එකක් මේක ලබා දෙයි ගොඩක් දුරට. මේ zoom කරපු view එකක්. පළමු මහල. ටීවී ලොබි එකටත් බැල්කනි එකක් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙතන separation බිත්තියකින් පස්සේ මේ පැත්ත study area එකක්. එහෙම නැත්නම් library එකක් විදියට use කරන්න පුළුවන්. මෙතනින් master bedroom එකට නගින්න තියෙන්නේ. මේ master bedroom එකේ balcony එක. ඒ වගේම මේ master bedroom එකේ මෙතන එළියට roof terrace එකක් ලබා දීලා තියෙනවා. ආලින්දයක් සහ තේපැන් බීමක් වගේ දෙයකට මේක visible වෙනවා. එළියේ view එකට පාරට සහ හැම දෙයකටම. මේක තමයි first floor එකේ නිර්මාණය. දැන් අපි යමු structural design එක කොහොමද කරලා තියෙන්නේ සහ ඒ drawing එක අපි කියවන්නේ කොහොමද කියන එක බලන්න. right මේක තමයි foundation detail and column detail. මේක තමයි ගොඩක් වෙලාවට structural drawing set එකේ පළවෙනි drawing එක වෙන්නේ. සාමාන්‍ය drawing 15ක් 10ත් 15ත් අතර ප්‍රමාණයක් වගේ සාමාන්‍ය නිවසකට ලබා දෙන්න සිද්ධ වෙනවා. special features ගොඩක් තියෙනවා නම් drawing 20ක් වගේ ප්‍රමාණයක් ලබා දෙනවා ඒ tree size එකේ. ඒතර මේක පළවෙනි drawing එක foundation and column detail. අතන මේ foundation drawing එකේ මේ foundation layout කියන එක තමයි දාගෙන තියෙන්නේ. මේ zoom out කරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ අපි කතා කරපු නිවසේ foundation drawing එක. මේ column වෙන තැන් තමයි මේ පොඩි කළු පාට කොටු වලින් දක්වලා තියෙන්නේ. මේ එළියේ පෙන්නලා තියෙනවා foundation size එක සහ foundation එකේ නමක් එක්ක. අපි ඒක zoom කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. right. මේ තියෙන column එක ගත්තොත් මේක ඇවිල්ලා C4 කියලා නම් කරලා තියෙනවා. column එකේ detail එක අවශ්‍ය නම් column drawing එකට ගිහලා C4 කියන එක යටතේ කම්බි බුණක් තියෙන කොච්චර level ප්‍රමාණයකට යනවද කියන එක බලා ගන්න පුළුවන්. මේ එළියේ තියෙන foundation type එක ඒකේ නම දීලා තියෙනවා F4 කියලා. එතකොට F4 detail එකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් foundation එකේ sizes මොනවාද, foundation එකේ depth එක මොකක්ද, දිග පළල, ඒකට යොදන කම්බි වර්ග සහ ඒවා මොන spacing වලින්ද යොදන්නේ කියන එක. ඒ වගේම මෙතන size එකේ දිග පළල පමණක් දක්වලා තියෙනවා. එතකොට මේ F4 වර්ගයේ footing ඔයගොල්ලන්ට තව දැක ගන්න පුළුවන් මෙතන තියෙනවා ඒවා කීයක්ද තියෙන්නේ කියන එක මෙහෙම ගණන් කරලා ගන්න පුළුවන්. ඒ detail එක අපිට foundation drawing එකෙන් බලන්න පුළුවන්. ඊට අමතරව මේ foundation layout එකේ අපි පෙන්නනවා staircases එකේ foundation එක. මේ පෙන්නලා තියෙන එක staircase එක foundation එක, මේ අනිත් එකේ foundation එක. මේවා කොච්චර දුරකින් මේ grid එකේ ඉඳන් කොච්චර දුරකින් මොන පළලවල් එක්ක පාවිච්චි වෙනවද කියන එක නිර්මාණය කරලා තිනවා. මේක අතිශය වැදගත්. මේක පොඩ්ඩක් හරි එහෙම වුණොත් ඕගොල්ලන්ට අවශ්‍ය පඩිවල දිග පළල සකස් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා මේවා හරියටම දුරවල් එක්ක setting out කර ගැනීම අතිශය වැදගත් වෙනවා. ගොඩක් අය center lines use කරලා පාවිච්චි කරන බාසුන් නැහැලා contractorලා ඉන්නවා. සමහරු center line කියවන්න බැරි කට්ටියක් තියෙනවා. නමුත් බැරි කට්ටියක් දැන් center lines වලින් setting out එක කරන එකට පුරුදු වුණොත් හොඳයි. ඉස්සරහට drawings ගොඩක් දුරට එන්නේ මේ center lines ක්‍රමයෙන්. අපි යමු ඊළඟ drawing එකට. මේකේ තියෙනවා තව drawing එකක් setting out plan. මේක ගොඩක් අය දෙනවා අඩුයි structural engineersලා setting out plan. මේ තියෙන්නේ trench setting out drawing for rubble foundation. මේක දෙන්නේ contractor ගේ ලේසියට. කොහොමද rubble foundation එහෙම නැත්නම් ගල් බැමි ඉදි කරද්දි ගල් බැමි මොන පළලට කොච්චර දුරට මොන තැන් වලින්ද නිර්මාණය වෙන්නේ කියන එක මේක පැහැදිලිව structural engineer දීලා තියෙනවා. මේ තියෙන්නේ
ඒ ට්‍රෙන්ච් ලේඅවුට් ඩ්‍රොයින් එක සාමාන්‍ය අඟල් 14ට තමයි ගල් බැම්ම නිර්මාණය කරන්නේ. එතකොට කොලම් ගාවින් සමහර මම zoom out කරන්න. බිල්ඩින් එකේ එළියේදී මේවා ෆ්ලෂ් වෙලා යන්න ඕන නැත්නම් එළියට ගැට්ටක් හිටපුවාම කැතයි. ඒවත් සලකලා තමයි මේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් මේවා ඇඳලා තියෙන්නේ. ෆ්ලෂ් වෙන තැන් එළියට එන තැන් ඊළඟට ඩ්‍රොප් තියෙන තැන් වල දැන් මෙතනින් කුස්සියට යද්දි ඩ්‍රොප් එකක් තියෙනවා. ඒ ඩ්‍රොප් එක තියෙද්දි ඒ කොලම් එක අයිනෙන්ම යන්න ඕනේ මේ ගල් බැම්ම. මොකද මේක එහාට පැන්නොත් අනිත් පැත්තට ෆ්ලෂ් වුණොත් මේ ලෙවල් එක අඩු පැත්තට මේකේ ගැට්ටක් විසිබල් වෙනවා. මේ වගේ පුංචි දේවල් වුණාට ගෙදරක් හදද්දි මේක හැදුවට පස්සේ මේ පුංචි මිස්ටේක්ස් වලින් ඊටාම කැතක් එන්න පුළුවන් ගෙදරට. එතකොට මේක තමයි ට්‍රෙන්ච් ලේඅවුට් එක. මේක සාමාන්‍යයෙන් මම ඩිසයින් එකකට ලබා දෙන එකක්. මේකෙන් ගොඩක් දුරට ලේසි වෙනවා කන්ස්ට්‍රක්ෂන් කරන කොන්ට්‍රැක්ටර්ට හෝ බාසු නැහැ. මේ එතකොට ට්‍රෙන්ච් setting out drawing for rubble foundation කියන එක. අපි යමු ඊළඟ එකට. මේ ෆවුන්ඩේෂන් ඩ්‍රොයින් එක මම ඔයගලන්ට කිව්වා. right. ඊළඟට යන ඩ්‍රොයින් එක තමයි foundation detail and column detail. right. මේ තියෙන්නේ foundation and column detail කියන ඩ්‍රොයින් එක. හරි. ඩ්‍රොයින් එක සාමාන්‍යයෙන් මෙතන ප්‍රොජෙක්ට් එකේ නම ඊළඟට මේ ඩ්‍රොයින් එකේ ටයිටල් එක ඊළඟ නෝට්ස් මොනවා හරි තියෙනවා නම් අඩංගු කරනවා. ඩ්‍රොයින් එකේ නම්බර් එක, ජොබ් නම්බර් එක, ඩේට් එක, කවුද ඇන්ද කියන එක. ඊළඟ රිවිෂන් එකක් යනවා නම් රිවිෂන් එකක්. ඒ කියන්නේ වෙනස් කිරීමකට පස්සේ අඳිනවා මෙතන රිවිෂන් කියන කොටුවේ A B C D ඒ වගේ දානවා. මෙතන ස්කේල් එක සාමාන්‍ය. මෙතන අදාළ රූපයට යටින් ස්කේල් එක දක්වලා තියෙන හින්දා as shown කියලා පෙන්වලා තියෙනවා. මේකේ A3 size drawing එක. එතකොට මේ foundation detail and column drawing. ඇත්තටම foundation detail කියන එක මෙන්න මෙතන දීලා තියෙනවා. මේ තියෙන foundation detail එක අපි ඉස්සෙල්ලා කොටුවකින් විතරයි plan view එකේ පෙන්වන්නේ. නමුත් මෙතන section typical section කියලා එකක් දීලා තියෙනවා. මෙහෙම තමයි foundation එක එන්නේ. මෙන්න මේ දුර B කියලා දාලා තියෙනවා. මේ දුර කොච්චරද කියන එකට ඔයාලට plan view එකේ බලපුවම බලා ගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ උස h කියලා දීලා තියෙනවා. ඊළඟට පොළවේ සිට කොච්චරක් යටින් මේ ෆවුන්ඩේෂන් එක ප්ලේස් කරන්න ඕනද කියන එක මෙතන දීලා තිනවා. අඩි 3යි අඟල් 3ක් යටින් කියලා තමයි මේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් දීලා තියෙන්නේ. මේ පස්සේ ස්වභාවය සහ ඒ පිහිටීම අනුව. එතකොට මෙතන යටින්ම මිලිමීටර් 50 thick grade 15 grade concrete එකක් දාලා මේ ෆවුන්ඩේෂන් එක ප්ලේස් කරන්න කියලා තියෙනවා. ඒ වගේම කොලම් එකේ ස්ටාටස් බාස් තියාගන්න කියලා තියෙනවා. මේක තමයි දල සැලසුම. නමුත් එක් ෆවුන්ඩේෂන් එකේ විස්තර මෙන්න මේ වගුවකින් ලබා දීලා තියෙනවා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්. මේ වගුවේ අපි F1 කියන ෆූටින් වර්ගයට ගියොත් ඔයාලට plan view එකක බලා ගන්න පුළුවන් F1 කියන ෆූටින් එක. 4 numbers. ඒ වගේ ෆූටින් 4ක් තියෙනවලු ෆවුන්ඩේෂන්. එතකොට ඒ වැඩි කිරීම B මේ තියෙන්නේ දිග පළල. මේ F1 කියන ෆවුන්ඩේෂන් එකේ දිගයි පළලයි. අඩි 2.5 කොටුවක් මේක. H කියලා කියන්නේ අර රූපෙන් අපි පෙන්නපු මෙන්න මේ උස ෆවුන්ඩේෂන් එකේ thickness එක. එහෙම නැත්නම් උස. එතකොට F1 කියන එකේ උස අඟල් 6කට ගන්න කියලා තමයි කියන්නේ. මේ ලෝඩ් අඩුම ෆවුන්ඩේෂන් එක. අඟල් 6කට. ඊළඟට reinforcement detail කියලා කොටු දෙකක් දීලා තියෙනවා B1 B2 කියලා. B1 B2 කියන්නේ මොකද්ද කියලා මෙන්න මෙතන මේ කම්බියට ඊතලයට දාලා B1 කියලා තියෙනවා. ඒ ඊතලයට උඩින් තියෙන මේ ඩොට් කම්බිය කියන්නේ අනික් අතට යන කම්බි වලට B2 කියලා පෙන්නනවා. එතකොට මේ තියෙන්නේ දෙපැත්තට එළන කම්බි, කොටු විදිහට එළන කම්බි. එතකොට ඒ දෙක මේ ෆවුන්ඩේෂන් F1 කියන එකේ දීලා තියෙන්නේ T10 at අඟල් 8. T10 at අඟල් 8. ඒ කියන්නේ T10 කියන්නේ 10 කම්බි, අඟල් 8 කියන්නේ අඟල් 8 ස්පේසින් වලින් මෙන්න මෙහෙම කොටු වල එලන්න කියලා කියන්නේ. right. මේ තියෙන plan view එක. plan of typical details of pad foundation. මේකේ එක කම්බි జాතියක් මේ විදිහට ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරපු එකේ T10 කම්බි අඟල් 8 මෙහෙම එලාගෙන යනවා. අනිත් පැත්තටත් අඟල් 8 මෙහෙම එලාගෙන යනවා. ඒ වගේ ඕගොල්ලන්ට F2 කියන ෆවුන්ඩේෂන්, F3, F4, F5, F6 ඒ වල details මේ වගුවෙන් බලා ගන්න පුළුවන්. හරිම ලේසි මේක කියවන්න. එතකොට මේ F6 කියන ෆවුන්ඩේෂන් එක ඇවිල්ලා තියෙන්නේ 4-8 ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ ලෝඩ් එක ගොඩක් වැඩි ෆවුන්ඩේෂන් එක. අඩි 4 වැඩි කිරීම අඩි 8. ඒක thickness එක අඟල් 10 හම්බෙලා තියෙනවා. ඒකට කම්බි දාන්නේ 12 කම්බි
7 කොටු වලින් 12 කම්බි අඟල් 7 ස්පේසින් වලින්. එහෙමයි මේක කියවන්නේ. දැන් ඔයගලන්ට පුළුවන් ෆවුන්ඩේෂන් ඩීටේල් ඩ්‍රොයින් එකක් කියව ගන්න. දැන් අපි යමු කොලම් ඩීටේල් ඩ්‍රොයින් එක කොහොමද කියවන්නේ කියලා. මෙන්න කොලම් ලේඅවුට් එකේ කොලම් වල නම් එකින් එකට සඳහන් කරලා තියෙනවා C1 C2 C3 කියලා. මේ තියෙන්නේ කොලම් රේන්ෆෝස්මන්ට් ඩ්‍රොයින් එක. මේ තියෙන්නේ කොලම් රේන්ෆෝස්මන්ට් ඩ්‍රොයින් එක. එතකොට මේ රේන්ෆෝස්මන්ට් ඩ්‍රොයින් එකේ C1 කියන කොලම් එක ගත්තොත් එයාගේ ඩීටේල් ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. මොකද්ද මේ පෙන්නලා තියෙන්නේ? අඟල් 9 කොලම් එකක්. හරි 4 කොලම් එකක්. මේක කම්බි 4ක් දාන්න ඕනේ. කම්බි 4 මොනවාද කම්බි 4 කියලා පෙන්නලා තියෙනවා. මේ 12 කම්බි T12 12 කම්බි 4ක් කියලා දාන්න ඕනේ. ඊට මේ වටේට බඳින ස්ටිරප් එක අපි සිරප් කියලා කියන්නේ ස්ටිරප් එක R6 at අඟල් 5. R6 කියන්නේ 6 කම්බි රෝල එන්නේ. 6 කම්බි අඟල් 5 ස්පේසින් වලින් මෙහෙම බැඳගෙන උඩට යන්න කියලා තියෙන ස්ටිරප්ස්. right. එතකොට මේ මොකද්ද තුනක් පෙන්නන්නේ. මේ තුනක් පෙන්නන්නේ C1 කියන කොලම් එක level 3කට යනවා කියන එක. ground floor ඉඳන් first floor වෙනකනුත් මේ විදිහට යන්නේ. first floor ඉඳන් second floor වෙනකන් එහෙම නැත්නම් roof එක එහෙම නැත්නම් වතුර ටැංකි level එක වෙනකන් මේ විදිහට යන්නේ. එතනින් වහලට යනකම් හරි එතනින් ඉහළ level එකකට යනකම් මේ විදිහට යන්නේ. මේ C1 එකේදී නම් මේ ಜಾති තුනම සමාන වෙලා තියෙනවා. සමහර වෙලාවට කොලම් එකක උඩ බෙන්ඩින් නිසා කම්බි වැඩි වෙන්න පුළුවන්. මෙතෙන්ට කම්බි වැඩි කරලා පෙන්වන්නත් පුළුවන්. සමහර කොලම් වල යට ඇක්සියල් ෆෝස් එක නිසා කම්බි වැඩියෙන් එන්න පුළුවන්. එතකොට මෙතෙන්ට විතරක් කම්බි වැඩි වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට විවිධ කොලම් වර්ග ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ C2 C3 C4 මේ තියෙන එක level. මේ C5 කියන කොලම් එක level 2කට විතරයි යන්නේ. ඒකයි මේ section දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේ C බලන්න මේ C5 කියන කොලම් එකේ යට 12 කම්බි නෙවෙයි තියෙන්නේ 16 කම්බි 4ක්. එයි ඒ කියන්නේ එතන ලොකු ලෝඩ් එකක් තියෙනවා. ඒ නිසා එතෙන්ට වැඩිපුර කම්බි අවශ්‍ය වෙනවා. නමුත් ඒක උඩ තට්ටුවට යද්දී, ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝර් ඉඳන් සෙකන්ඩ් ෆ්ලෝර් වලට හරි නැත්නම් වහලට හරි නැත්නම් වෝට් ටැංක් ලෙවල් එකට යද්දී ඒක 12 කම්බි 4කට අඩු කරන්න පුළුවන්. මොකද එතෙන්ට එච්චර ලෝඩ් එකක් නැති නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේ කොලම් එකට ගියොත් මේ කොලම් එකේ යට 12 කම්බි 4ක් ඇති. නමුත් උඩ ලෙවල් එකේදී 16 4ක් එක්ක 12 4කුත් දාන්න වෙලා තියෙනවා. මේක මේ ඇක්සියල් ලෝඩ් එක නිසා එන එකක් නෙවෙයි. මේක බෙන්ඩින් නිසා. බෙන්ඩින් කියන්නේ එක් පැත්තකට විතරක් තියෙන බීම් ලෝඩ් එකක් හරි ස්ලැබ් ලෝඩ් එකක් හරි හින්දා මේ කොලම් එක ඇඹරුම් ස්වභාවයකට යන්න පුළුවන්. ඔය විදිහට එක පැත්තකට. එතකොට ඒකට අවශ්‍ය වෙන කම්බි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි මේ විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට මේ කොලම් ඩ්‍රොයින් එක ඔයාලට කියවගෙන කොලම් එකේ කම්බි බැඳ ගන්න එක දැන් කරගන්න පුළුවන් ස්ටිරප් සහ මේන් බාස් විදිහට. අපි යමු ඊළඟ ඩ්‍රොයින් එකට. right ඊළඟ ප්‍රධාන ඩ්‍රොයින් එක තමයි GA එක. එහෙම නැත්නම් general arrangement කියන ඩ්‍රොයින් එක. general arrangement කියන්නේ කොහොමද beam සහ slab place කරලා තියෙන්නේ. beam වල උස සහ පළල මොකක්ද? මොන තැන් වලින්ද යන්නේ? ඊළඟට floor එක drop කරලා තියෙනවා නම් drop කරලා තියෙන්නේ මොන වගේ තැන් වලට? ඊළඟට slab එකේ thickness එක. slab එකේ thickness එක මොකක්ද? එතකොට ස්ලැබ් එකේ ලෙවල් එක මොකක්ද? උඩින්ද තියෙන්නේ යටින්ද තියෙන්නේ? ඊළඟට බැල්කනීස් තියෙනවා නම් කොතනින්ද යන්නේ? බැල්කනිය ඩ්‍රොප් කරලාද තියෙන්නේ? කොච්චරකින් ඩ්‍රොප් කරලාද? බැල්කනියේ thickness එක මොකක්ද? මේ වගේ general details දෙන plan view එකක් සහිත floor එකේ drawing එකට තමයි අපි general arrangement කියලා කියන්නේ. මම කිව්වේ අපේ architectural design එකේදී අර මෙතන පඩිපෙලින් නැංගට පස්සේ අඩි 8 ඇඟල් 7කින් කොට mezzanine floor එකක් වගේ එකක් නිර්මාණය කරලා තිබ්බ අපේ architectural drawing එකේ. ඒකේ දාලා තිබ්බ TV lobby එක සහ මෙතන library එක. එහෙම නැත්නම් study room එක. අන්න ඒ slab එක එක level එකකින් එන්නේ මේ ඒ සඳහා යොදාගෙන තියෙන general arrangement drawing එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා general arrangement drawing එකේ මේ වගේ කැඩුණු ඉරිත් තියෙනවා. මේ වගේ තද ඉරිත් තියෙනවා. එතකොට මේ තද ඉරි වලින් represent කරන්නේ slab එකක drop එකක්. ඒ කියන්නේ උඩ මට්ටමේ වෙනසක් තියෙනවා කියන එක. එතකොට මේ පඩිපෙලින් නැංගට පස්සේ මේ බීම් එකේ ඇතුලේ ඉර කඩ ඉරක්. ඒ කියන්නේ බීම් එකේ උඩ ලෙවල් එකයි ස්ලැබ් එකේ උඩ ලෙවල් එකයි සමානයි. මේ ඔක්කොම එකම ලෙවල් එකේ තියෙන්නේ. නමුත් මෙතන බැල්කනි එකට යන්න ආපුවම මේ එළියේ එජ් එක ඕගොල්ලන්ට තද ඉරකින් පේනවා. තද ඉරක් කියන්නේ මේ ලෙවල් එකේ ඩිෆරන්ස් එකක්. මෙතනින් මේක බහින්න හෝ නගින්න තියෙන්නේ. ඇත්තටම මේ බැල්කනිය බහින්න නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ කොටුවේ නිර්මාණය පෙන්නනවා. මේ කොටුවේ කොටස් දෙකක් අඩංගු වෙනවා. උඩ කොටසෙන් කියවෙන්නේ ස්ලැබ් එකේ ලෙවල් එක. ඒ කියන්නේ උඩ මට්ටම.
යට කොටුවෙන් කියන්නේ ස්ලැබ් එකේ thickness එක. කොච්චරක් ඝනකමට ස්ලැබ් එක දානවද කියන එක. එතකොට මෙන්න මේ relevant drawing එකේ නම් මම zoom කරලා පෙන්නන්න මෙන්න මේ කොටසේ. මෙතන ඔයගලන්ට බලන්න පුළුවන්. මෙතන උඩ level එක අඩි 8යි අඟල් 5යි. නමුත් මෙතන level එක අඩි 8යි අඟල් 7යි. ඒ කියන්නේ මෙතෙන්ට වඩා මෙතන අඟල් 2ක් පාතයි. උඩ level එක. දැන් අපි බලමු ස්ලැබ් එකේ thickness එක. මෙතන ස්ලැබ් එකේ thickness එක අඟල් 6ක් විදිහටයි පෙන්වන්නේ. මෙතන ස්ලැබ් එකේ thickness එක ඒකත් අඟල් 6කටම තමයි දීලා තියෙන්නේ. thickness එකේ උනාට එක මට්ටමට යන්නේ නැහැ. මෙතනින් මේ කඩ ඉරගා තද ඉරගාවෙන් අඟල් 2ක් බැහැලා තමයි යන්නේ. සාමාන්‍ය බිල්ඩින් එකක balconies ඒ වගේම එළියේ වහින එහෙම නැත්නම් වෙදරින් වලට ඕපන් වෙලා තියෙන තැන් සාමාන්‍ය අඟල් 2ක් වගේ ඩ්‍රොප් කරනවා. බාත්රූම් සාමාන්‍ය අඟල් 6ක් වගේ ඩ්‍රොප් කරනවා. සමහරු විශේෂ අවස්ථාවල එළිය කොටස් එළිය වැස්සට නිරාවරණය වෙලා තියෙන කොට අඟල් 6කින් ඩ්‍රොප් කරන්නත් කැමති. ඒක ගොඩක් ඉකොනොමිකල් දෙයක් නෙවෙයි. අඟල් 6කින් ඩ්‍රොප් කරනවා කියන්නේ සමහර වෙලාවට එතන බීම් එකේ හයිට් එක වැඩි කරන්න වෙනවා. ඒ වගේම කන්ටිනියස්ලි ස්ලැබ් එක දාන්න බැරි වීම නිසා මොමන්ට් ගැනීමේදී පොඩි ප්‍රශ්න තියෙන නිසා එතන අන්ඉකොනොමිකල් වෙන්න පුළුවන් ඩිසයින්. ඒතර අඟල් 2 ඩ්‍රොප්ස් තියාගන්න එක තමයි ගොඩක් දුරට හොඳ. බාත්රූම් වලට අඟල් 6 ඩ්‍රොප් එක අවශ්‍ය වෙනවා. එතකොට මේ තියෙන්නේ එළියෙන් නගින පඩිපෙළ. මේ තියෙන්නේ කෑම කාමරේ ඉඳන් නගින පඩිපෙළ. ඊළඟට මේ ස්ලැබ් එකේ ඉඳන් තව පඩි 5ක් නැගලා යන්න පුළුවන්. මෙතන තියෙන අනික් ලෙවල් අඩි 12ක් කුසින් යන ප්‍රධාන ෆස්ට් ෆ්ලෝර් ස්ලැබ් එකට. අපි AG එකට මාරු වෙලා ඒක ගැනත් බලමු. right මේ තියෙන්නේ general arrangement at master bed level slab. මේක අඩි 12 අඟල් 8ක් level එකකින් යන්නේ. ටිකක් උස level එකකින් යන්නේ. මොකද මේ පැත්තේ තිබ්බ slab එක ඊට චුට්ටක් පාත level එකකින් යන නිසා. ඒකෙනුත් විශේෂ ලස්සන පෙනුමක් ලබා දෙනවා මේ intermediate floors වල slab තියෙන එක පොළොවට visible විදිහට තියෙන එක මගින්. දැන් මේ master bedroom එකට මෙතනින් නගිනවා. මෙතන master bedroom එක, මෙතන තිබ්බේ bathroom එක, මෙතන තිබ්බ living එක. මේ එළිය ලොබිස් නිසා මේවා drop කරන්න වෙලා තියෙනවා. ඊළඟට මේකේ මැද්දේ walls නිර්මාණය කරන්න වෙනවා. walls බිත්ති බඳින්න වෙනවා. නමුත් මේ බිත්ති වලට beam දීලා නැහැ. මොකද මේ beam දැම්මනම් යටට කැතට පේනවා. ඒකයි අපි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙකුටම හැම වෙලෙම මේක ලබා දෙන්න ඕනේ කියන්නේ. normal කෙනෙක් කරා නම් මේ තැන් වලට beam දානවා. එතකොට යටට කැතට පේනුනහම ඒ ලස්සන එන්නේ නැහැ යටට. ඒවා විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු. එතකොට අපි මේක ගැන පොඩි රිවිව් එකක් කරොත් මෙන්න මෙතන level එක අඩි 12 අඟල් 8 යට කොටුවේ පෙන්නලා තියෙනවා අඟල් 6 thickness එකට දාන්න කියලා. ඒතර මේවා එක level මේ කඩේරි වලින් වෙන් වෙලා තියෙන්නේ. කඩේරි වලින්. නමුත් මේ balcony එට එද්දි තද ඉරක් මේකේ drop එකක් තියෙනවා. මේක 12 අඟල් 6 කියන අඟල් 2ක් පාතයි. slab thickness එක අඟල් 6යි. ඊළඟට මේක bathroom එක තියෙන තැන අඟල් 6ක් පාත් කරලා තියෙනවා. 12 අඟල් 2 විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. මේ එළියට එද්දි ඒ විදිහට අඟල් 2 ගානේ පාත් කරලා තියෙනවා. ඊළඟට මේ beam එකක් ගත්තොත් මේ තියෙන beam එකක් beam B6 කියන එක. ඒක දිගයි පළලයි මේකේ පෙන්නලා තියෙනවා. අඟල් 9 වැඩි කිරීම 12. මුලින් පෙන්නන්නේ පළල. අඟල් 9 පළල. 12 කියන්නේ උස. beam එකේ උස අඟල් 12. මේ slab එකත් එක්කම උස. එතකොට මේ B6 කියන එකේ reinforcement detail එක beam drawing එකට ගියාම ඔයාට මේකේ කම්බි කොහොමද දාන්නේ කියන එක හොඳට විස්තර සහිතව බලා ගන්න පුළුවන්. අපි ඒ drawing එකට ගිහිල්ලා බලමු. මෙතන තියෙන්නේ මේ මැද මිදුල ඒරියා එකේ ඒක බිත්තිය ටිකක් උඩ ලෙවල් එකකින් පටන් ගෙන ගොඩක් උඩටම යනවා මේ බිත්තිය. ඒ නිසා තමයි එතෙන්ට නැවත beam arrangement එකක් දාන්න වෙන්නේ. මොකද ගොඩක් brick බැඳෙද්දි load එක වැඩි නිසා යට beam වලට දරා ගන්න බැරි නිසා තව beam ප්‍රමාණයක් මෙතෙන්ට යොදලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ මේ මැද මිදුලෙම ඉහළ කොටසේ ස්ලැබ් එකක් ෆෝම් කරලා ඒකේ තමයි වතුර ටැංකිය තියන්න නිර්මාණය කරලා තියෙන්නේ. එතෙන්ට දාගන්න බීම් සහ ඒ ස්ලැබ් එකේ සයිසස් මේකේ නිර්මාණය කරලා තියෙනවා, පෙන්වලා තියෙනවා. right අපි දැන් යන්නේ beam drawing එකට. beam reinforcement detail 1. මොකද beam ඔක්කොම එක A3 එකක ඇඳලා ඉවර කරන්න බැරි නිසා ඒක 1 2 3 4 කියලා beam reinforcement විවිධ drawing කීපයකින්ම දෙනවා. එතකොට මේ beam drawing එකේ මේ beam සාමාන්‍ය beam ගොඩක් එක sheet එකකට දාන්න පුළුවන්. අපි එක beam එකකට ගිහිල්ලා බලමු B1 කියන beam එකට. right අපි මේ B1 කියන beam එක බලමු. මේ B1 එකේ 9 12 9 කියන්නේ පළල 12 කියන්නේ උස හැම වෙලෙම කියන්නේ. මේ grids මෙතන තියෙනවා. මේ grid එකේ ඉඳන් grid එකට මේ beam එක ඇඳලා තියෙන්නේ. මේ beam එක යන දුරටම ඇඳලා තියෙන්නේ. එතකොට මේකේ නම් කිරීම ගැන බැලුවොත් මේ උඩ 2T12 කියන්නේ මේ උඩින් යන කම්බිය. උඩින් යන කම්බිය කොලම් එක ගාවින් L විදිහට නමලා
මේ විදිහට මෙතෙන්ට ගිහිල්ලා මේ දුරින් ගිහිල්ලා නවතිනවා. නවතිලා මේ තියෙන ලැප් එක පෙන්වලා තියෙන්නේ. ඒ නවතින තැන මෙතන. එතෙන්ට ඉතුරු කම්බිය මේ විදිහට ලැප් කරනවා. ලැප් ලෙන්ත් එක තමයි මේ පෙන්වලා තියෙන්නේ අඩි 2ක් කියලා. එකට තියලා බඳිනවා. එකට තියලා බැඳලා මේ ඊළඟට යන කම්බිය තමයි ඒක මෙන්න මෙතෙන්ට ගිහිල්ලා නවතින්නේ. ඒ කම්බියේ විස්තරය මෙතන පෙන්වලා දෙනවා. මේ තියෙන්නේ 2t16. වරහන් ඇතුලේ ඉලක්කමක් දාලා තිනවා අඩි 10යි කියලා. ඒ කියන්නේ 16 කම්බි දෙකක් මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් එලන්න ඕනේ. වරහන් ඇතුලේ තියෙන්නේ අඩි 10 කෑල්ලක් කියලා. අඩි 10 කම්බි කෑල්ලක් තමයි මෙතෙන්ට දාන්න තියෙන්නේ. මේ ඉතුරු දුරට තමයි 12 කම්බියක් යොදන්න වෙලා තියෙන්නේ. ඊළඟට එතනින් පටන් ගෙන ආයෙත් 12 කම්බියක් කම්බි දෙකක් තමයි යන්නේ. මෙන්න මේ කොලම් එජ් එකට ආපුවම මේ කොලම් එජ් එකේ වැඩිපුර කම්බි අවශ්‍ය වෙලා තියෙනවා ස්ට්‍රක්චරල් රික්වයර්මන්ට් එකකට. එතකොට මේ අමතර 12 කම්බියක් වරහන් ඇතුලේ අඟල් 6.5යි අඩි 6.5යි කියන අඩි 6මාරේ පොඩි කෑල්ලක් මෙහෙම දාන්න කියලා තියෙන්නේ මේ එජ් එකට. ඊළඟට මේ යට කොටස බැලුවොත් මේ ග්‍රිඩ් K ඉඳන් G වෙනකන් කොටස. ඒ කොටස යටම යන්නේ 12 කම්බි දෙකක්. මේ එල් කරලා කොලම් එක ගාවින් යටින් යන කම්බිය තමයි මේ ඇදලා තියෙන්නේ. ඒක මෙහෙට යනකම් යනවා. ෆුල් බාර් එකක් මං හිතන්නේ දාන්න පුළුවන් වෙයි. ඊට උඩ ලේයර් එකේ කියන්නේ පොඩි ස්පේස් එකක් තියලා අඟලක එහෙම නැත්නම් මිලි 25ක ස්පේස් එකක් තියලා තව කම්බි දෙකක් දෙපැත්තෙන් ස්ටිරප් එකට තියලා බඳින්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ ස්පෑන් එක මැදට වැඩිපුර කම්බි ඕන වෙනවා. බීම් එක ගොඩක් පාත් වෙන්න පුළුවන් නිසා වැඩිපුර දාලා තියෙනවා 1t12 කම්බි එකක් අඩි 10 කෑල්ල. ගොඩක් දුරට මේ බීම් එක යටට කම්බි 3ක් එනවනම් ඒ තුන එකම ලෙවල් එකේ දාන්න පුළුවන්. නමුත් 4ක් එනවනම් යටට කම්බි දෙකක් කියලා පොඩි ස්පේසින් එකක් අඟලක ස්පේසින් එකක් තියලා උඩ කම්බි දෙක ස්ටිරප් එකට තියලා ගැට ගහන්න ඕනේ. මොකද එක ලෙවල් එකේ කම්බි 4ක් දාපුවාම ගල් වලට බහින්න ඉඩ මදි වෙන නිසා. උඩ ලෙවල් එකේ යන කම්බි නම් 3ක් එක ලෙවල් එකේ 3ක්වත් දාන්නේ නැහැ. උඩ ලෙවල් එකේදී බීම් එක දාන්නේ කම්බි දෙකක් පමණයි. මොකද ඇග්‍රිගේට් එහෙම නැත්නම් මැටල් වලට මේවා අස්සෙන් බීම් එකේ පහළට හොඳට බහින්න ඕන නිසා. මේ තමයි බීම් එකක් කියවන විදිහ. සාමාන්‍යයෙන් අඩි 20 තමයි ෆුල් බාර් එකක් අපිට කඩෙන් ගද්දී තියෙන්නේ. අඩි 20 කියවට අඩි 20ම නෑ අඩි 19ක් හෝ ඊට අඩුවෙන් තියෙන්න පුළුවන්. ඒතර අඩි 20 ෆුල් බාර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම ගොඩක් වෙලාවට බීම් හරි මොනවා හරි මේවා ඩිසයින් කරන්නේ අඩි 20 බාර් එක දෙකට කපලා අඩි 10 කෑල්ලක් යොදා ගන්න විදිහට. ඒ වගේම අඩි 10 බාර් එක දෙකට කපලා අඩි 5ක කෑල්ලක් එහෙම නැත්නම් අඩි 20ම ෆුල් බාර් එක තුරට කපපුවාම අඩි 6මාරක විතර කෑල්ලක් යොදා ගන්න කියලා. එතකොට කම්බි අපතේ යන්නේ නැහැ. විදිහට කපා ගත්තාම කිසිම කෑල්ලක් අපතේ යන්නේ නැහැ. කඩෙන් ගෙන බාර් එක ලස්සනට කපලා හදා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි යමු ස්ලැබ් ඩ්‍රෝයින් එක බලන්න. ස්ලැබ් ඩ්‍රෝයින් එක කොහොමද කියවන්නේ කියන විදිය බලන්න. මේ තියෙන්නේ බීම් ඩ්‍රෝවින්. රයිට්. මේ ආවේ අපි ස්ලැබ් ඩ්‍රෝයින් එකට. අපි මුලින් අපේ සරල මැසනයින් ෆ්ලෝ කැලලට යමු. මේ තියෙන ටයිටල් එක ස්ලැබ් රේන්ෆෝස්මන්ට් ඩීටේල් 1. මේ කියන්නේ එක පිටුවකින් ඉවර වෙන්නේ නැහැ. තව පිටුවක ස්ලැබ් ඩ්‍රෝයින් එකක් පෙන්වන නිසායි මේ විදිහට ස්ලැබ් ඩ්‍රෝයින් එකක් විදිහට වෙන් කරලා දාලා තියෙන්නේ. මේ තියෙන ස්ලැබ් ඩීටේල් එකක් ස්ලැබ් රේන්ෆෝස්මන්ට් at TV lobby level slab. මේ අඩි 8යි අඟල් 7 කියන ලෙවල් එකෙන් යෙදෙන ස්ලැබ් එකේ නිර්මාණය තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේක අපි කියවන්නේ කොහොමද කියලා බලමු. රයිට්. මේ ස්ලැබ් ඩ්‍රෝයින් එක මැසනයින් ෆ්ලෝ එකේ මේ ස්ලැබ් එකේ ඉස්සෙල්ලා ජෙනරල් අරේන්ජ්මන්ට් එක කොහොමද තියන්නේ කියලා අපි පෙන්නුවා. ඒකේ බීම් වල ඩීටේල්, ස්ලැබ් වල thickness, ස්ලැබ් වල level ඔක්කොම පෙන්නලා තියෙනවා. නමුත් මේකේ ඒවා පෙන්වන්න යන්නේ නැහැ. මේක ඒකට පාවිච්චි කරන එක නෙමෙයි. මේක පාවිච්චි කරන්නේ කම්බි පෙන්වන්න විතරයි. ඒතර මේ ඇඳලා තියෙනවා කම්බි. මේ තියෙන්නේ මේ කම්බියක් ගිහිල්ලා මෙතන ඩොට් එකක් තියලා තියෙනවා. ඩොට් එක තියලා තියෙන්නේ ස්ලැබ් එක ඇතුළට එල් කරලා නැමෙනවා කියන එකට. ඊළඟට ඒකට ලැප් වෙන ලැප් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ ලැප් වෙලා යන අනිත් කම්බිය. එතකොට මොකද්ද මේ කම්බියෙන් කියවෙන විස්තරය? මේක කොහොමද එලන්නේ? මොකද්ද මේකේ જાතිය කියන එක අපි බලාගන්න යන්නේ කොහොමද? මේ කම්බියේ එක තැනක ඩොට් එකක් දාලා තියෙනවා. රයිට්. ඒ ඩොට් එක දිගේ ඉරක් ඇඳලා ඊතල දෙකක් දාලා තියෙනවා. මේ කොන මේ එක කොනක් මේ අනික් කොන. ඒ කියන්නේ මේ කම්බිය යෙදෙන්නේ මෙන්න මෙතන සිට මේ ඊතලයේ හවරවන මේ දිග ප්‍රමාණයට දක්වා විතරයි. මේක මෙහෙම එලාගෙන යන්න කියන්නේ එක જાතිය කම්බි. මොකද්ද මේකේ විස්තරය? මේ ඉර දිගේ අපි කෙලවරට යමු. ඒ කෙලවරේ පෙන්වලා තියෙනවා T10 at අඟල් 6 B1 කියලා. T10 කියන්නේ මේ 10 කම්බි පාවිච්චි කරන්නේ. at අඟල් 6 කියන්නේ ස්පේසිං. අඟල් 6 දුරවල් වලින් තමයි මේක එලන්නේ. මොකද මේ B1 කියන්නේ?
B1 කියන්නේ bottom 1 කියන එක. bottom කියන්නේ ස්ලැබ් එකේ අඩියේ 1 කියන්නේ අඩියෙම එළන කම්බි net එක. එතකොට මේක B1. මේ පැත්තට තමයි අඩියම කම්බි net එක එලන්නේ. එතකොට මේ පැත්තට තියෙන කම්බි B2 වෙනවා. මේ තියෙන B2 කියලා. B2 කියන්නේ ඊට උඩින් තමයි මේක එලන්නේ. එතකොට B1 කියන්නේ අත්‍යවශ්‍යම පැත්තට ස්ට්‍රෙස් එක වැඩිම. එහෙම නැත්නම් මේ ස්ලැබ් එකේ shortest span එකට තමයි ඒක එලන්නේ. ඒතර B1 කියන්නේ යටම එලන එක, B2 කියන්නේ ඊට උඩින් එලන එක. ඔය විදිහම තමයි top කම්බියක් කියලා දද්දී. top 1, top 2 කියලා පෙන්වන්න පුළුවන්. අපි මේ top කම්බි කඩේරි වලින් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ස්ලැබ් එකේ උඩට දාන කම්බි. මේ වගේ කැන්ටිලිවර් තැන් වලදී අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේ උඩට දාන කම්බිය කඩේරෙන් පෙන්වලා තියෙන. එයාගේ විස්තරය එයා මෙතන ඉඳන් මෙතෙන්ටම දාන්න ඕනේ. මේ ඊතල තියෙන්නේ. එයාගේ විස්තරය තමයි T10 අඟල් 6 T1. ඒ කියන්නේ 10 කම්බි අඟල් 6 ස්පේසින් වලින් මෙහෙම එලාගෙන යන්න T1 කියන්නේ ස්ලැබ් එකේ උඩ ලෙවල් එකේ උඩම. ඒ කියන්නේ ස්ලැබ් එක උඩට ආසන්නව. එතකොට මේක T1 උඩම. මේ පැත්ත টොප් net එකේ කම්බියක් දැම්මොත් ඒක ටිකක් යට ලෙවල් එකේ. ඊට යටින් තමයි බදින්න ඕනේ. ඒක T2 කියලා තමයි පෙන්වන්න වෙන්නේ. ගොඩක් දුරට ඩිස්ට්‍රිබියුෂන් බාස් කියන ඒවායින් දාලා මේක මෙහෙම අල්ලගෙන ඉන්න හදන්න වෙනවා කන්ස්ට්‍රක්ෂන් කරද්දී. මේක තමයි ස්ලැබ් එක ඩ්‍රොවින් එකක් කියවන්නේ. අපි තව එක උදාහරණයක් බලමු. මෙන්න මේ කම්බියට යන්න. මෙතන තියෙනවා මෙන්න මේ U shape කම්බි. ඒකට තව එකක් ලැප් වෙලා මෙහෙමත් U shape කම්බියක් එනවා. ඒක ඩොට් දෙකක් තියලා දෙකම එකපාර පෙන්වලා තියෙන්නේ. මේ ඊතලේ ඉඳන් මේ ඊතලේ වෙනකම්. කියන්නේ මේ දුරට යනකම් මේ arrangement එක මෙහෙම එලාගෙන යන්න ඕනේ. යාගේ විස්තරය තමයි T10 at අඟල් 8 10 කම්බි අඟල් 8 ස්පේසින් වලින් මෙහෙම එලාගෙන යන්න වරහන් නැතුව තියෙනවා STG. STG කියන්නේ staggered. Staggered කියන්නේ මේකේ ලැප් එක මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. ඊළඟ කම්බිය මෙතෙන්ට දාද්දි ලැප් එක මේ හරියට එන විදිහට මේක මාරු කරලා මෙහෙම දාන්නවා. ආයෙත් මාරු කරලා මෙහෙම දානවා. එතකොට මේ ලැප් එක එකම ලයින් එකේ වැටෙන එක නවත්තලා නැවතෙනවා. ඒකෙන් මේ ස්ට්‍රෙන්ත් එකට වෙන්න පුළුවන් හානි ලයින් එකක් නිර්මාණය වීම නැති වෙනවා. මොකද එක වෙලාවක ලැප් එක මෙතන, එක වෙලාවක ලැප් එක මෙතන. මෙහෙම ලැප් එක මාරු වෙවි යන එකට තමයි ස්ටැගර්ඩ් කියලා පෙන්නන්නේ. ඒකෙන් ස්ලැබ් එක ස්ට්‍රෙන්ත් වෙනවා ගොඩක් දුරට. මේක ඔයාලා ස්ලැබ් එකක් කියවන්න පුළුවන්. මේ තියෙන්නේ වෝටර් ටැංක් ස්ලැබ් කෑල්ල. ඒකට කම්බි දාන විදිය. මෙතන වතුර ටැංකිය තියන්නේ. මැද මිදුලේ මේ ඩිසයින් එකේ හැටියට. මේ තියෙන ප්‍රධාන ස්ලැබ් එකේ ස්ලැබ් ඩ්‍රොයින් එක ප්‍රධාන ස්ලැබ් එක. ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝ මාස්ටර් බෙඩ්රූම් එක තියෙන ප්‍රධාන ෆ්ලෝ එකේ ස්ලැබ් එක. ස්ලැබ් කම්බි. ඊළඟට මේකේ තව අන්තර්ගත කරලා තියෙනවා මේ ඩිසයින් එකේ 3D views. මේ ඉදිරිපසට පේන විදිහ, වහලේ ලැබෙන විදිහ මේක තිබ්බහම බොහොම ලේසි කොන්ට්‍රැක්ටර්ට මේක ගන්න. මේක ඊටාම සංකීර්ණ වහලයක්. ඊටාම සංකීර්ණ ඩිසයින් එකක්. ඒ වගේම එක අතකට තියෙන ග්‍රිඩ්ස් නෙවෙයි තියෙන්නේ. මේක හරි හතරැස් ඩිසයින් එකක් නෙවෙයි. මේ අතට තියෙන ඇල ග්‍රිඩ්ස් පවා තියෙනවා. මේක සෙටින් අවුට් කරගන්න එක ටිකක් අමාරු එකක්. මේක දැනට කන්ස්ට්‍රක්ෂන් අවධියේ යන්නේ. මට ඔයගලන්ට කන්ස්ට්‍රක්ෂන් අවධියේ වීඩියෝ එකකුත් පෙන්වන්න පුළුවන්. මම මේක හදලා ඉවරුනම ඔයගලන්ට ෆිනිෂ් කරපු එකේ වීඩියෝ එකකුත් දාන්න. මේ තියෙන්නේ ඒක තවත් views විශේෂ details සමග.